අද මම ඕගොල්ලන්ට මේ පාඩම ඉදිරිපත් කරව්වේ මලිදේ විද්‍යාලයේ අලුත් ශ්‍රවණාගාරය තුළ ඉඳන්. ඉස්කෝලේ කවුරුත් නෑ, කිසිම කෙනෙක් නෑ, මං විතරයි ඉන්නේ. එතකොට මං ඒකින්ද ගෙදර ඉන්න ඕගොල්ලන්ට අපේ ඉස්කෝලේ තියෙන දේවල් පිළිබඳව, අපේ ඉස්කෝලේ තියෙන මතකයන් පිළිබඳව මතක් කරලා දෙන එකත් බලාපොරොත්තුවක් මගේ එක. මේ විවිධ තැන්වල ඔගොල්ලන්ට මේ එක පාඩම ඉදිරිපත් කරන එක. සංනිවේදනය හා මාධ්‍යද්දින විෂය නිර්දේශය එන පස්වෙනි පාඩම තමයි අපි කතා කරන්න යන්නේ සංස්කෘතික අවබෝධය, මාධ්‍යයේ ස්වභාවය සහ එහි බලපෑම කියන කොටස තමයි කතා කරන්නට යන්නේ. සංස්කෘතිය කියන්නේ මොකක්ද? මාධ්‍යයේ ස්වභාවය කොහොමද? මේ කියන කාරණාවල බලපෑම මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි මේ පාඩම් කොටසේදී අපට කතා කරන්න තියෙන්නේ. සංස්කෘතිය කියන එක බිහි වෙලා තියෙන්නේ, වර්ධනය වුණේ මානවයාගේ සම්බන්ධතා සමග බව පෙන්වලා දෙන්න පුළුවන්. සියලු සත්‍යයන් අතරින් මිනිසා ගුණාත්මක ලෙස වෙනස් වෙන්නේ මේ සංස්කෘතිය නිසා. සංස්කෘතිය කියලා කියන්නේ අපි කියනවා ප්‍රകൃතිය විකෘතිය. මොකද්ද මේ ප්‍රകൃතිය විකෘතිය කියලා කියන්නේ? අපි දන්නවා සාමාන්‍ය මානවයා ජීවත් වෙන, මානවයා පැවතගෙන යන, මානවයා පරිණාමය වෙන යුගය, මානවයා පරිණාමය වෙන ඉස්සෙල්ල කාර්යය තමයි ප්‍රകൃතිය. විකෘතිය කියලා කියන්නේ මේ මානවයා මානව ක්‍රියාකාරකම් එක්ක තමන්ගේ ජීවිතේ වෙනස් වෙනවා, තමන්ගේ ජීවිතේ අලුත් දේවල් ගොඩනගා ගන්නවා. ඒකත් එක්ක ඇති වෙන එකට අපි කියනවා විකෘතිය කියලා. එහෙනම් මේ විකෘතිය තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ. සංස්කෘතිය යනු ප්‍රകൃතියේ විකෘතියයි. සංස්කෘතිය පරිණාමයේදී, ඒකේ වර්ධනයේදී සීමාවන්ට භාජනය නොවි, සීමාවන්ට කොටු නොවි සංස්කෘතිය විකාශනය වෙනකොට, සංස්කෘතිය වර්ධනය වෙනකොට විකෘතියක් ඇති වෙනවා. සාමාන්‍ය එදා හිටපු මානවයාගේ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ජීවන රටාව සියලුම දේ සාමාන්‍ය ප්‍රകൃතියේ සිට විකෘතියක් දක්වා වර්ධනය වීම තමයි මේ තුලින් අපි සලකා බලනු ලබන්නේ. සංස්කෘතිය මිනිසාගේ ලැබියා සහ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් සිදුවන අඛණ්ඩ ක්‍රියාවලිය. කල්චර් කියන වචනේ බිහි වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවේ කල්චර් කියන වචනේ ලතින් භාෂාවෙන් ඒ වචනේ තමයි වර්ධනය වෙලා ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවේ කල්චර් කියන සංස්කෘතියට පර්යාය වශයෙන් වචනයක් යෙදෙන්නේ. මේකේ මූලිකාර්ථයේ විදිහට අපි කියනවා කිසියම් දෙයක් වගා කිරීම, පිළිසකර කිරීම, රෝපණය කිරීම වගේ අදහසක් තමයි මේකෙදි ඉදිරිපත් වෙන්නේ. මේ වචනේ කෘෂිකර්මාන්තය මුලින්ම ඇග්‍රිකල්චර් කියන යෙදුම පාවිච්චි කරේ මුලින්ම මාකස් පර්සියස් කැටෝ කියන පුද්ගලයා විසින්. ඉන් අනතුරුව රෝම ජාතකයන් සංස්කෘතිය යන වචනේ විශේෂණයක් විදිහට භාවිතා කරමින් එය භාෂාවේ සංස්කෘතිය, හැසිරීමේ සංස්කෘතිය ආදී වශයෙන් යොදා ගනිමින් එය මිනිසාගේ සංස්කෘතිය දක්වා සමීප වෙච්ච ආකාරය ගැන කියලා තියෙනවා. රෝම කතිකයෙකු හා දාර්ශනිකයෙකු මෙන්ම රාජ්‍ය පාලකයෙකු වෙච්ච මාකස් ටුලිස් සීසර් කියන අධිරාජ්‍යයා විසින් මානව ආධ්‍යාත්මිකත්වයට අදාළව සංස්කෘතිය කියන වචනය භාවිතා කරලා තියෙනවා. ඔහු ආත්මයේ සහ බුද්ධියේ සංස්කෘතිය ලෙස දර්ශනය සලකලා තියෙනවා. මිනිසාගේ බුද්ධිය සහ ආධ්‍යාත්මය පරිපූර්ණත්වයට පත් කරලීමේ සංස්කෘතික ගුණයක් දර්ශනයට තියෙනවා කියලා මේ සීසර් පෙන්වලා දීලා තියෙනවා. සංස්කෘතිය යන වචනේ ප්‍රථම වරට සංකල්පයක් විදිහට පැමිණෙන්නේ 17 වෙනි සියවසේදී. සැමුවෙල් ෆුෆෙන්ඩෝෆ් නම් ජර්මානු නීතිවේදියා විසින් තමයි සංස්කෘතිය මිනිසාගේ හස්ත නිර්මාණය නම් කෘතිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට අවබෝධ කරලා දෙන්නේ. සංස්කෘතිය කියන එකට විවිධ නිර්වචන ඉදිරිපත් වෙනවා. කල්චර් කියන වචනය සමාජ හා මානව විද්‍යාවේ යෙදෙන අයුරින් පළමුවරට වටහාගෙන තියෙන්නේ E.B. ටයිලර්. එඩ්වර්ඩ් B. ටයිලර් තමයි ඉදිරිපත් කරන්නේ මේ සංස්කෘතිය කියන වචනය පිළිබඳව, සංස්කෘතිය කියන සංකල්පය පිළිබඳ මුලින්ම ඉදිරිපත් කරන්නේ. ටයිලර්ට අනුව සංස්කෘතිය කියලා කියන්නේ සංස්කෘතිය හෝ සભ્યත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තය යනුවෙන් තමයි ටයිලර් සංස්කෘතිය නිර්වචනය කරලා තියෙන්නේ. මැලිනෝස්කි විසින් 1944 දී සංස්කෘතියේ විද්‍යාත්මක න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා තමන්ගේ Scientific Theory of Culture කියන කෘතිය තුලින්. ඔහු කියනවා උපකරණ, පාරිභෝගික ද්‍රව්‍ය, විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පන, ශිල්ප, විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තය සංස්කෘතියයි යනුවෙන්.
සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියක්. සමාජයේ එකට බැඳ තබන පොදු වටිනාකම්, විශ්වාස, සමාජ ක්‍රියාකාරකම්, නීති, කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වෙනවා කියලා ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. නූතන අවධිය වන විට අශිෂ්ට ම්ලේච්ඡ ස්වභාවික අදුෂ්‍යමාන මැඩ පැවැත්විය නොහැකි බලවේගවල ප්‍රතිපාර්ශවයක් විදිහට තමයි සංස්කෘතිය තේරුම් ගන්නේ. ඒ අනුව සංස්කෘතිය කියන්නේ උගත් බව, අධ්‍යාපනයේ ලත් බව, ශික්ෂිත බව සහ සවිඥානිකත්වය යනාදීන් පිරිපුන් බවට කියලා අද අපි ඉදිරිපත් කරනවා. 18 වෙනි සියවසේ ඉඳන් මාධ්‍ය යන වචනේ ජනසන්නිවේදන මාධ්‍යයටත් ඓතිහාසික මුල්ම වාහකයා වන පුවත්පත් හැඳින්වීම සඳහා යොදාගෙන තියෙනවා. එතකොට සංස්කෘතිය මාධ්‍ය sannivedanaya එකට සම්බන්ධ වෙලා තියෙන සංස්කෘතිය මාධ්‍ය sannivedanaya කියන ත්‍රිත්වය එකට සම්බන්ධ වෙච්චි අන්තර් සම්බන්ධිත ක්‍රියාවලියක් විදිහට අපි හඳුනා ගන්නවා. මේ 19 වෙනි සියවසේ මැද භාගයේ වන විට විශේෂ මාධ්‍ය සම්බන්ධතා තැපැල්, විදුලි සංදේශ යනාදී භාවිතා කරමින් සංදේශ ව්‍යාප්ත කිරීම, ප්‍රචාරය කිරීම, බහුලීකරණය කිරීම අර්ථයෙන් යොදාගෙන තියෙනවා. පුවත්පත් වෙළඳ ප්‍රචාරණයේ අතරමැදියකු ලෙස මාධ්‍ය සංකල්පය ව්‍යවහාරයට ගන්නා ලද්දේ 20 වන සියවස ආරම්භයේදී පමණ. සමාජීය සංස්කෘතිය සහ පුද්ගලයා ඓන්ද්‍රිය වෙනස් වෙන් කළ නොහැකි ලෙස සහ සම්බන්ධ. සමාජයයි සංස්කෘතියයි පුද්ගලයයි කියන එක ඓන්ද්‍රිය සම්බන්ධතාවයකින් යුක්තයි. සමාජයටත් පුද්ගලයාටත් සංස්කෘතියෙන් තොරව කවදාවත් පවතින්න බෑ. මිනිස් ජීවිතය සම්බන්ධ සංස්කෘතියේ භූමිකාව හැම දවසකම වගේම වර්තමානයේදී අනාගතයේදී වැදගත් වෙනවා. සමාජ සංස්කෘතිය sannivedanaya සහ පුද්ගලයා යන සංරචක අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධතාවයක් කියලා අපි කියනවා. එපමණක් නෙවෙයි මේක තියෙන්නේ අන්තර් සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අපි මේ අවස්ථාවේදී වටහාගත යුතුයි. පුද්ගලයා සහ සමාජය අතර සංකීර්ණ සම්බන්ධතාවයක් පවතිනවා. සමාජය කියන්නේ පුද්ගලයාගේ හුදු එකතුවක් විතරක් නෙවෙයි. ඒක මූලික වශයෙන් සංකීර්ණ අන්තර් සම්බන්ධතා පද්ධතියක් කියලා අපි ඉදිරිපත් කරනවා. පුද්ගලයාගේ ප්‍රභවයට, හැඩගැස්මට, හැදියාවට, ශික්ෂණයට සහ ගති ලක්ෂණ වලට සමස්තයක් විදිහට තමා ජීවත් වෙන සමාජය බලපානවා. ඒ වගේමයි පුද්ගල, වාර්ගික, ජනවාර්ගික, ජාතික, ජනතා විශේෂතා අදාළ සමාජයේ හැඩගැස්මට අදාළ වෙනවා. ඒ අනුව තමයි සමාජය හැඩගැහෙන්නේ. මේ වගේ සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාම සඳහා සංස්කෘතිය ඇතුළු අනෙක් සියලු මෙවලම් අත්‍යවශ්‍ය වෙනවා. ඊට sannivedanaya, කලාව, ආගම, දේශපාලනය, චිත්‍ර, සිනමාව, දෘෂ්ටිවාදය, ප්‍රචාරණය වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. එක අතකින් සමාජ පද්ධතියේ විවිධ කොටස් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අනික් අතින් සමාජයේ පවත්වාගෙන යාම සඳහා යොදා ගන්නා මාධ්‍ය විදිහට අපි මේ සංස්කෘතිය හැඳින්විය හැකියි. සමාජය සහ පුද්ගලයා අතර සම්බන්ධතාවය නිරන්තරයෙන්ම ප්‍රතිනිෂ්පාදනය කරන්න ඕන. සමාජයේ සංකීර්ණ පද්ධතියක් පමණක් නෙවෙයි, ඒක ගතික ලක්ෂණ වලින් සමන්විතයි. ඒ නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ සමාජයේ තත්ත්වයට, කොන්දේසි වලට පුද්ගලයා හුරු කරන්නට ඕන. මේ තත්ත්වයට සරිලන ආකාරයට හැඩගස්වන්නට ඕන. මේ පුද්ගලයා හැඩගස්වන ක්‍රියාවලිය පුද්ගලික ක්‍රියාවලියක් පමණක් නෙවෙයි, ආයතනගත සවිඥානික ක්‍රියාවලියක් කියලා අපිට කියන්න පුළුවන්. මේ ක්‍රියාවලියට අපි කියනවා සමාජානුයෝජනය කියලා. පුද්ගලයා තමා අයත් වන සමාජය අපේක්ෂා කරන ආකාරයට සමාජ ජීවිතයේ විවිධ අවස්ථාවලදී හැසිරිය යුතු ආකාරයේ ඉගෙන ගැනීමට අපි කියනවා සමාජානුයෝජනය කියලා. සමාජානුයෝජනය සමාජය තුළ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. අපි හැම කෙනෙක්ම මේ සමාජය තුළ ජීවත් වෙන්නේ සමාජානුයෝජනය තුළින්. සමාජානුයෝජනය නිසි පරිදි සිදු නොවන ඒ පුද්ගලයාට සමාජයේ ජීවත් වීම ප්‍රබල ගැටලුවක් බවට පත් වෙනවා. ඒ වගේ පුද්ගලයෝ සමාජයෙන් විතන් වෙලා යනවා, සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා යනවා. එහෙනම් මේ සංස්කෘතිය ඉගෙන ගන්නෙත් මේ සමාජානුයෝජනය තුළ. අපි උදාහරණයක් විදිහට අපි මලගෙදරකට යන විදිහකට නෙවෙයි මගුල් ගෙදරකට යන්නේ. මලගෙදරක හැසිරෙන විදිහට නෙවෙයි මගුල් ගෙදරක හැසිරෙන්නේ. හොඳම උදාහරණය තමයි මේ සංස්කෘතිය කියන එකට PK කියන චිත්‍රපටය. ඔබ බැලුවොත් එහෙම විවිධ ආගම්වල වර්ණය භාවිතා කරන විදිය ගැන උදාහරණ ඉදිරිපත් කරලා තිනවා. ඒ උදාහරණ තුලින් අපිට පේනවා කළු පාවිච්චි කරන්න කට්ටියක් දුක ප්‍රකාශ කරන්න. තව ආගමක ප්‍රකාශ කරන්නේ ඒකෙන් සතුට. මේ වගේ කාරණා ඔබ
මේකෙදි මතක තබා ගන්නට ඕන. එතකොට ඒ සමාජානුයෝජනය අනුව තමයි මේ සංස්කෘතිය ගොඩනගන්නේ. එක සංස්කෘතියක තියෙන විදිහට නෙවෙයි තවත් සංස්කෘතියක දුක්ඛ සතුට සංතාපය ඉදිරිපත් කරන්නේ ප්‍රකාශ කරන්නේ සහ ඒක විඳ දරා ගන්න කියන එක මේකෙදි මතක තබා ගන්නට ඕන. මානව සමාජයේ විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා මේ සමාජානුයෝජනය ගැන අපිට කතා කරමු. පවුල, පාසල, ආගමික ස්ථාන, දේශපාලන පක්ෂ, පුරවැසි සංවිධාන, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය වගේ දේවල් මේකෙදි නිදර්ශන විදිහට ගන්න පුළුවන්. පවුල, පාසල, ආගමික මධ්‍යස්ථාන වගේ තැන්වලින් සිදුවන සමාජානුයෝජනයට වගකීමක් තියෙනවා. හැබැයි අපි කියනවා ජනමාධ්‍යයෙන් සිදුවන සමාජානුයෝජනයට වගකීමක් නැහැ. සමාජානුයෝජන ක්‍රියාවලියේදී පවුල කියන සංකල්පය අපි සලකලා බැලුවොත් එහෙම පවුල තුලින් තමයි පුද්ගලයා පළමුවෙන්ම සමාජානුයෝජනය වෙන්නේ. මේ පවුල ප්‍රධාන වර්ග දෙකක්. න්‍යෂ්ටික පවුල සහ විස්තෘත පවුල. න්‍යෂ්ටික පවුලට වඩා විස්තෘත පවුල තුල සමාජානුයෝජන ක්‍රියාවලිය සාර්ථකයි කියලා අපි හඳුනා ගන්නවා. න්‍යෂ්ටික පවුල කියන්නේ මව, පියා, දරුවන්. විස්තෘත පවුල කියන්නේ මව, පියා, සීයා, ආච්චි, නැන්දා, මාමා, දරුවන් ඔක්කොම ඉන්න පවුල. එතකොට අපි දන්නවා මේ විස්තෘත පවුල තුල සමාජානුයෝජන ක්‍රියාවලිය අති විශිෂ්ටයි සහ ප්‍රබලයි කියන කාරණේ. පෞද්ගලික ජීවිතයේ විවිධ කාලවලදී සමාජානුයෝජන ක්‍රියාවලිය විවිධ ස්වරූපෙන් හා විවිධ මට්ටමින් සිද්ධ වෙන ආකාරය අපිට හඳුනාගත හැකියි. තමා ජීවත් වන සමාජයේ වඩාත් හොඳින් සහ සාර්ථකව ජීවත් වීම සඳහා අවශ්‍ය වන්නා වූ ජීවන ශෛලිය, චර්යා රටා, මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණ, සමාජීය ප්‍රතිමාන සහ වටිනාකම් මේකට ඇතුළත් වෙනවා. තමන් පොදුවේ චින්තනය සහ සවිඥානික භාවය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනය කියලා අපිට කියන්න පුළුවන්. සමාජානුයෝජන ක්‍රියාවලිය මුළු ජීවිත කාලය පුරාම සිදු වුණත් පුද්ගල ජීවිතයේ ආරම්භක අවධියේ විශේෂයෙන් ලදරු ළමා ගැටවර අවධිවලදී සමාජානුයෝජන සඳහා බලපාන කාරකයන් අපි කියනවා පවුල, ලදරු පාසල, වැඩිහිටියන් වගේ දේවල් වලින් අනාගත පෞරුෂය හැඩගැස්වෙනවා. අධ්‍යතනයේදී මේකට ගුවන් විදුලිය, නවමාධ්‍ය, රූපවාහිනිය මේ සියලුම දේවල් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය තුල සමාජානුයෝජන ක්‍රියාවලියට කරන බලපෑම අතිමහත්. වර්තමානයේ වන විට මේ සංස්කෘතියට, සදාචාරයේ, සભ્યත්වයේ කෙරෙහි රූපවාහිනිය බලපාන ආකාරය ඉතා ප්‍රබලයි කියන එක අපි මේ අවස්ථාවේදී හඳුනා ගන්නට පුළුවන්. සුපුරුදු පරිදි මම ඔබට ඉදිරිපත් කරන මේ පාඩමේ ඇගයීම මෙන්න මේ විදිහට මම ඉදිරිපත් කරනවා. 1. සංස්කෘතිය යන්න නිර්වචන ඇසුරෙන් පැහැදිලි කරන්න. 2. පුද්ගලයා, සමාජය, සංස්කෘතිය හා sannivedanaya අතර පවතින සම්බන්ධතාවය නිදසුන් දෙමින් පැහැදිලි කරන්න. ඔන්න ඔය ආකාරයට තමයි අපි මේ පාඩම් කොටසේ ඇගයීම හඳුනාගන්නේ. ජන සංස්කෘතිය ආකර්ෂණීය කොටස තමයි ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ. එනම් ජන සංස්කෘතියේ සම්පින්ඩන සාරය තමයි ජනප්‍රිය සංස්කෘතිය. සමහර අවස්ථාවලදී මාස් කල්චර් සහ පොපියුලර් කල්චර් කියන වචනේ මේ සඳහා අපි යොදනවා. 20වන සියවසේ පරිහානියට පත් වූ සම්භාව්‍ය සංස්කෘතියට විකල්පයක් විදිහට තමයි ක්‍රමානුකූලව ජන සංස්කෘතිය හා ඒකේ උපරි ව්‍යුහයක් විදිහට ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වුණේ. ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණ අතර අපිට කියන්න පුළුවන් ඒක ගැඹුරු නෑ. හරි සරලයි. මහා පරිමාණයෙන් ඉදිරිපත් වෙනවා. සියලු දෙනාට සමීපයි. සම්භාව්‍ය සංස්කෘතිය තරම් හිගකමක් දුර්වලකමක් නෑ. ඒ වුණාට මේ ජනප්‍රිය සංස්කෘතිය හරීම සරලයි, සුලභයි, අතිරික්තයි. අපි දන්නවා ජනප්‍රිය සංස්කෘතිය. මම ඔයගලන්ට පන්තියේදී කියලා දීලා තියෙනවා. ගීත රචනා ආශ්‍රයෙන් මේ ජනප්‍රිය සංස්කෘතියයි, සම්භාව්‍ය සංස්කෘතියයි, ජන සංස්කෘතියයි ගැන මතක ඇති කියලා දුන්න ආකාරය. මෙතනදී වෙලාව නැති හින්දා මම ඒ පාඩම් වල ඒ තැන් වලට යන්නේ නැහැ. සරලව අපි නිශ්චිත කරුණු පමණක් ඉදිරිපත් කරන නිසා. ඊළඟ මාතෘකාවට අපි යනවා සංස්කෘතික අධ්‍යයනයන් සහ සංස්කෘතීන් අතර ඇති විවිධතා පිළිබඳ තමයි අපි කතා කරන්නේ. මානව සමාජයේ ක්‍රියාකාරීත්වය බහුවිධ වෙනවා. ඒ වගේමයි සමාජ ස්තර අනුවත් එකී ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ විකාශනයත් එක්ක අපිට සංස්කෘතිය බිහි වුණා කියන්න පුළුවන්. මිනිසාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ නිරන්තරයෙන් ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් ලෙස ස්වභාව ධර්මය. ඒකට අපි කියනවා ප්‍රകൃතිය කියලා. සමාජය දෙක. ඒකට කියනවා විකෘතිය. ස්වභාව ධර්මය සහ සමාජය. ප්‍රകൃතිය සහ විකෘතිය බලපාලා තියෙනවා. මේ අංශ දෙකම සංස්කෘතිය තුල දක්නට ලැබෙනවා. සමකාලීන නූතන මානවයාගේ පරිණාමයේදී සැලකිය යුතු සංස්කෘතික ප්‍රභේද සමූහයක් අපි මේ පාඩම් කොටසේදී හඳුනා ගන්නවා. මේ අපි කතා කරන පාඩම්
බොහොම පුළුල් මාතෘකා විදියට කතා කරන්නට ඕන. නමුත් මම මේ වීඩියෝ පාඩම් මාලාවේදී ඔබට නිශ්චිත කරුණු පමණයි ඉදිරිපත් කරන්නේ. ඔබට පන්ති කාමරය තුල ඉතා සවිස්තරාත්මකව කතා කරපු කරුණු නැවත මතක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම් ඉදිරිපත් කරගෙන යද්දී. අපි කතා කරන සංස්කෘතික ප්‍රභේද ගැන. 1. සාම්ප්‍රදායික සංස්කෘතිය. 2. ජන සංස්කෘතිය. 3. සම්භාව්‍ය සංස්කෘතිය. 4. ජනප්‍රිය සංස්කෘතිය. 5. මාධ්‍ය සංස්කෘතිය. 6. ගෝලීය සංස්කෘතිය. අපි එකින් එක බලාගෙන ගියොත් එහෙම සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද? මේක කියනවා මෙහෙම. ඒ උත්තරීතර වූද පූජනීය වූද පාරිශුද්ධ වූද ජීවන ක්‍රියාකාරීත්වයේ සංවිධාන ප්‍රවේදයකි සාම්ප්‍රදායික සංස්කෘතිය. ඒක මූලික වශයෙන් උත්තරීතර සහ පූජනීය සංකේත මත ගොඩනැගිලා තියෙනවලු. අපි දන්නවා සාම්ප්‍රදායික සංස්කෘතිය කොහොම අපි කියනවා සාම්ප්‍රදායික ටිකක් මේ එක ටිකක් උසස් කියලා තමයි අපි කියන්නේ. සාම්ප්‍රදායික සංස්කෘතිය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ දීර්ඝතම කාලයන්හි වගේම වර්තමානයේත් පවතිනවා. අතීතයේ විතරන්නේ දැනුත් මේ සාම්ප්‍රදායික සංස්කෘතිය පවතිනවා. මේක ජනතාවගේ උරුමයක්. සාම්ප්‍රදායික සංස්කෘතියේ පෝෂණයට ජන සංනිවේදනය ප්‍රධාන වශයෙන් බලපාලා දෙන ජන සංනිවේදනයේ භූමිකාව අති විශිෂ්ටයි. සාම්ප්‍රදායික සංනිවේදනය මේ සාම්ප්‍රදායික සමාජය තුල ජන සංනිවේදනයට තියෙන්නේ ප්‍රබල බැඳීමක්, අවියෝජනීය සම්බන්ධතාවයක් කියලා අපිට කියන්න පුළුවන්. කාර්මික සමාජයේ ක්‍රියාකාරීත්වයට පදනම් කොටගෙන සාම්ප්‍රදායික සමාජ සංස්කෘතිය නූතන සමාජ සංස්කෘතිය බවට පත් වෙන එක ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේමයි නූතන යුගයේදී මධ්‍යතන යුගයේදී සංස්කෘතික වර්ධනය නිමාවට පත් කරමින් එය නූතන යුගයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. නූතන යුගයේ සංස්කෘතිය මූලික වශයෙන් ප්‍රධාන ප්‍රවණතා දෙකක් ඔස්සේ වර්ධනය වුණා කියලා අපි හඳුන ගන්නවා. එක අතකින් මානවවාදයේ, බුද්ධිවාදයේ, විද්‍යාව, දර්ශනය, අධ්‍යාපන ශේෂ්ත්‍රය වගේ ශේෂ්ත්‍ර අපි හඳුනා ගන්නවා. ඒකට අපි කියනවා සම්භාව්‍ය සංස්කෘතිය කියලා. ඊළඟට විශේෂයෙන්ම 20 වන සියවසේ දෙවනි භාගයේදී ජන සංස්කෘතිය සමාජයේ ප්‍රමුඛතම ස්වරූපයේ බවට පත් වෙලා තියෙනවා. අපි කතා කරනවා ඊළඟ මාතෘකාව ජන සංස්කෘතිය. ජන සංස්කෘතිය කියලා කියන්නේ සාම්ප්‍රදායික සමාජයේ මූලික ආධිපත්‍යික සංස්කෘතිය කියලා අපි කියනවා. ජන සංස්කෘතිය සහ සාම්ප්‍රදායික සංස්කෘතිය අතර තියෙන පොදුභාවයක්. නමුත් ජන සංස්කෘතිය ජනයාගේ සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක්. ඒක ජනතා උරුමයේ අවියෝජනීය කොටසක් කියලා අපි කියනවා. අද වෙනකොට ලෝකයේ තියෙන ජන වර්ග 6000ක් විතර. ලෝකයේ ඉන්නවා ජන වර්ග 6000ක් විතර. ඇතම් ජන වර්ගිකයින්ට සිය ජන සංස්කෘතියක් තියෙනවා. මූලික වශයෙන් සාම්ප්‍රදායික සමාජ අවශ්‍යතා අවකාශවල සිය පරිණාමයේ විවිධ මට්ටම්වල ජීවත් වන ජන වර්ග ඔවුන්ගේ සංස්කෘති දැවැන්ත විවිධත්වයකින් නිර්මාණය කරගෙන තියෙනවා. ජන සංස්කෘතිය සාමූහික ප්‍රපංචයක්. ඒකේ නිර්මාණය තියෙනවා. හැබැයි මේ ජන සංස්කෘතිය තුල තියෙන නිර්මාණ කර්තෘ කෙනෙක් නෑ. අපි කියනවා අකර්තෘකාරක වෙනවා කියලා කියනවා. ජන සංස්කෘතිය ජනතාවගේ බිම්මට්ටමේ ලැබියා හා අවශ්‍යතා නියෝජනය කරනවා. ඒක ජනතාවගේ නිර්මාණයක්. ඒකේ තියෙන්නේ පොදු වටිනාකම. ජන සංස්කෘතිය ඍජු ලෙසම සමස්ත සමාජ ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙනවා. ජනතාවගේ දෛනික ක්‍රියාකාරීත්වය සහ ජන සංස්කෘතිය අතර තියෙන්නේ ඍජු සම්බන්ධතාවයක්. ජන සංස්කෘතිය පාදකව තමයි සම්භාව්‍ය සංස්කෘතිය බිහි වෙන්නේ. ඒකට අදාළව ජන සංස්කෘතියට සාපේක්ෂව සම්භාව්‍ය සංස්කෘතිය උසස් සදාචාරාත්මක බුද්ධිමත් ශක්්‍යතාවයකින් සමන්විත වෙනවා. සම්භාව්‍ය සංස්කෘතිය මානව සමාජයේ පරිණාමයේ නිශ්චිත මට්ටමක් පිළිබඳව සම්බන්ධ වෙනවා. ඒක නිර්මාණය කරන්නේ විශේෂ බුද්ධිමය කලාත්මක හැකියාවක් තියෙන පුද්ගලයන් විසින්. ලේඛකයෝ, කලාකාරයෝ, සංගීතඥයෝ, නර්තනවේදීන්, චින්තකයෝ මේ අතර ප්‍රමුඛ වෙනවා. ඒගොල්ලන්ගේ නිර්මාණ, මේ අයගේ නිර්මාණ උසස් කලාත්මක සෞන්දර්යාත්මක වටිනාකමක යුක්තයි. ඒකේ බුද්ධි මට්ටමයි සදාචාරාත්මක මට්ටමයි උසස් තලයක පවතිනවා. සමාජයේ සහ මිනිසාගේ වර්ධනයට බුද්ධිමත් මිනිසාගේ මානවවාදී සබුද්ධිකවාදී උසස් පරමාර්ථයන්ගේ සහ මානව සත්තාවේ උසස් ප්‍රාරම්භයන්ගේ සක්‍රිය දායකත්වය නියෝජනය කරන මානව සංස්කෘතියේ විශේෂ ප්‍රභවය විදියට විශේෂ ප්‍රභේදය විදියට අපි හඳුන්වනවා සම්භාව්‍ය සංස්කෘතිය. එය විද්‍යාවේ, අධ්‍යාපනයේ, කලාවේ උසස් ජයග්‍රහණවල ප්‍රතිඵලයක් විදියට අපි කියනවා මේ සම්භාව්‍ය සංස්කෘතිය. ජන සංස්කෘතිය සාම්ප්‍රදායික මානවවාදී සංස්කෘතියෙන් මූලික වශයෙන් වෙනස් වෙනවා කියලා අපි කියනවා.
ජන සංස්කෘතිය මානව සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක්. ඒ වුණාට ඒක කාර්මික සහ පශ්චාත් කාර්මික සමාජයේ වර්ධනීය අවස්ථාවක්. ජන සංස්කෘතියේ තියෙන මූලයන් කාර්මික නාගරික සහ ජන නිෂ්පාදන මාදිලිය සමග සම්බන්ධ වෙනවා. ජන සංස්කෘතියයි සම්භාව්‍ය සංස්කෘතිය අපි සලකා බැලුවොත් එහෙම අපි කියනවා මේ සම්භාව්‍ය සංස්කෘතිය කියන එක තියෙන්නේ ටිකක් උසස් මට්ටමේ බොහොම උසස් මට්ටමක තමයි තියෙන්නේ කියලා අපි කියනවා. ජන සංස්කෘතියට අපි කියනවා මාස් කල්චර් කියන එක. මේක ඉස්සෙල්ලාම භාවිතා කළේ 1957 ලිපි සංග්‍රහයක් සම්පාදනය කරනවා ඩේවිඩ් බයිට් සහ බර්නාඩ් රොසෙන්බර්ග් කියන චින්තකයින් දෙදෙනා. ජන සංස්කෘතිය කියන එකට අපි කියනවා සංහතික සංස්කෘතිය කියන එක යොදනවා කියලා අපි කියනවා. අපේ විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා ආචාර්ය ටියුඩර් වීරසිංහ ඇදුරුතුමා විසින් තමයි මේක ඉදිරිපත් කළේ. මේ වචනය ඉදිරිපත් කළේ කියන එක ඉදිරිපත් කරලා තියෙනවා. අපි කතා කරනවා ඊළඟ මාතෘකාව ජනප්‍රිය සංස්කෘතිය. අපි දන්නවා ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉදිරිපත් වන දේවල් ජනප්‍රිය සංස්කෘතිය ආර්යම සුලභයි. මිනිස්සු හරි කැමති. මිනිස්සුන්ට පහසුයි. ඒ වගේ නෑ සම්භාව්‍ය සංස්කෘතිය පරිශීලනය කරන්න ටික අමුතු දැනුමක් ඕන කියන එක නෙමෙයි කියවෙන්නේ. එහෙම බෑ. මිනිස්සුන්ට අද වෙනකොට මිනිස්සුන්ගේ ජන විඥානය මොට කරලා තියෙන විදිහට අමුයේ කියන දේවල් තමයි පිළිගන්නේ. කෙලින්ම කියනවා. නමුත් සම්භාව්‍ය සංස්කෘතිය තුළ එහෙම අපිට හඳුනා ගන්න හැකි වෙන්නේ නෑ. සම්භාව්‍ය සංස්කෘතිය කියන්නේ සාහිත්‍යානුසාරයෙන් තමයි දෙයක් ඉදිරිපත් වෙන්නේ. අපි කියනවා මෙහෙම. කාටත් පහසුවෙන් රස විඳින්න පුළුවන්. බුද්ධිමය සදාචාරාත්මක සහ කලාත්මක මට්ටම හීනයි. කලාත්මක මට්ටම හීනයි. ඉදිරිපත් වෙන මියුසික් වීඩියෝ උදාහරණයක් විදිහට ගන්නකො. එතකොට ඒකේ තියෙන කිසිම රස වින්දනයක් නැහැ. මේ නමුත් ඒවට තියෙන views ගන්න බලන්න. මේක පරිහරණය කිරීමට ඇසුරු කිරීමට වෙලාවක් කලාවක් විශේෂිත දෙයක් නැහැ. ඒක බුද්ධිමය පැත්ත අධ්‍යාපන ශේෂ්ත්‍රය වර්ධනය කරන්නේ නැහැ මේවා තුලින්. මේවා තුලින් අපි කියනවා ජන විඥානය මොට කරනවා කියලා. ඒක අපි තමයි කියන්නේ. නමුත් ඒක පරිශීලනය කරන කට්ටිය කියනවා ශානීයමයි. මේවා තමයි හොඳ කියලා අපිට කියනවා. ඊළඟට අපි කියනවා ජන සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය ධනේශ්වර නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ව්‍යාපාරයක්. ඒ කියන්නේ සංස්කෘතික ශේෂ්ත්‍රයේ වෙළඳපොළ ශේෂ්ත්‍රයක් බවට පත්වීම, සෞන්දර්යාත්මක වටිනාකම, වෙළඳපොළ මිල මගින් විතැන්වීම, සංස්කෘතික නිර්මාණාත්මක ගුණාත්මක භාවයේ ඉරණම තීරණය කරන ප්‍රධාන සාධකයේ බවට ජනමාධ්‍ය පත් වෙලා තියෙනවා. නිර්මාණවල ගුණාත්මක භාවය තීරණය කරන නිර්ණායක බවට සෞන්දර්ය අධ්‍යාපනයේ මානවවාදයේ සදාචාරයේ තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. දැන් රේටින්ග්ස් බලන්නේ කවුද බලන්නේ? වැඩිපුරම මිනිස්සු බලන්නේ කවුද? හිට් වෙන්නේ මොනවද කියන එක තමයි මේකෙදි බලන්නේ. ඔබට පැහැදිලි. වර්තමානයේ මේ සංස්කෘතිය නිර්මාපකයන් නිෂ්පාදකයන් වන්නේ සාමාන්‍ය බුද්ධි මට්ටමක තියෙන නිර්මාණාත්මක හැකියාවක් තියෙන මතුපිට දැක්මක් විතරක් තියෙන පුද්ගලයින්. අපි දන්නවා මේ වර්තමානයේ වෙන විට නිර්මාණකාරයෝ කියලා හිතන් ඉන්න අය කරන වැඩ. නිර්මාණකාරයෝ කියලා හිතාගෙන ඉන්න අය කරන වැඩ. අවාසනාවක මහත්තයා ඒ වගේ නිර්මාණකාරයින්ට රාජ්‍යයේ ඉහළම තනතුරු පිරිනැමෙන තත්ත්වයක් තුළ අපිට තේරෙනවා ජනප්‍රිය සංස්කෘතිය තුළ රටට වෙලා තියෙන වින්නහිය. ඊළඟ මාතෘකාවට අපි යනවා මාධ්‍ය සංස්කෘතිය. මාධ්‍ය සංස්කෘතිය මානව වර්ගයාගේ සංස්කෘතික පරිණාමයේ මෑතකදී බිහි වූ නවතම සංස්කෘතික ප්‍රභේදයක් විදිහට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන් 20 වන සියවසේ මැද භාගයේදී සංස්කෘතික අධ්‍යයනයේ ප්‍රමාණාත්මක වශයෙන් බිහි වූ සංස්කෘතික වේදය විෂයේ ලදරුවෙකු ලෙස මාධ්‍ය සංස්කෘතිය කියන එක බිහි වුණා කියන එක තමයි අපි මේකෙදි ගන්න. සංස්කෘතිය ජනමාධ්‍ය සංනිවේදන ක්‍රියාවලිය ඓතිහාසික ස්වරූපයක් ගත්තා. ඒකට සමාජ අවස්ථා මත තත්ත්වාරෝපණය වෙමින් පුද්ගල සමාජානුයෝජනයට සහ සංස්කෘතියේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙලා තියෙනවා. ලෝක සංස්කෘතික අධ්‍යයනයේ ලදරුවෙකු විදිහට තමයි මාධ්‍ය සංස්කෘතිය නම් වූ පාරිභාෂිත වචනේ බිහි වෙන්නේ 20 වෙනි සියවසේ 3 වෙනි කාර්තුවේ කියලා මතක තබා ගන්නට ඕන. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සංස්කෘතියේ සුවිශේෂ අංගයක්. මේක මානව සමාජ පරිණාමයේ විඤ්ඤාපන අවධියට අයත් සංස්කෘතික ප්‍රභේදයක්. තොරතුරු අවධියට අයත් සංස්කෘතික ප්‍රභේදයක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ තොරතුරු සමාජයේ සංස්කෘතිය වෙනවා. මාධ්‍ය කියන සංකල්පය 20 වන සියවසට අයත් සංකල්පයක්. ප්‍රාරම්භක වශයෙන් භාවිතයට අරගෙන තියලා තියෙන්නේ ජන සංස්කෘතියේ අංග අර්ථවත් කිරීම සඳහා තමයි මේ අපි මාධ්‍ය සංස්කෘතිය කියන එක ඉදිරිපත් වුණේ. 20 වන සියවසේ මාධ්‍ය සංස්කෘතිය සඳහා අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය කරපු එක් පුරෝගාමියෙක් බවට පත් වුණේ වෝල්ටර් බෙන්ජමින් කියන චින්තකයා. විද්‍යාව සහ තාක්ෂණය නිසා
කලාත්මක සහ මාධ්‍ය පෙළේ සිදුවන තීරණාත්මක වෙනස්කම් රාශියක් ඔහු පෙන්වා දෙනවා. 20 වන සියවසේ 3 වන දශකයේ තමයි මේක වෙන්නේ. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ අති දැවැන්ත හැකියාව නිසා මුල් කෘතිය අනුපිටපත මුල් පිටපතයි අනුකෝපියයි අතර පවතින සමාජීය සහ කලාත්මක වෙනස්කම් අතුරුදහන් වෙලා යනවා කියලා මේකෙදි සඳහන් වෙනවා. මේ தත්ත්වය තුළ මාධ්‍ය sannivedana සංදේශවල සහ කලා නිර්මාණවල විශේෂත්වය, අද්විතීයත්වය, ප්‍රභාව, ගුප්තභාවය, පරමාදර්ශීභාවය, සදාතනිකභාවය, උත්කෘෂ්ඨභාවය සහ ප්‍රෞಢත්වය විනාශ වෙලා යනවා. දැන් ඩුප්ලිකේට් එක අර ඔරිජිනල් එකට වඩා හොඳ වෙන ලක්ෂණයක් තමයි අපිට තේරෙන්නේ. ඒවා අර්ථ හා රස රහිත එනම් හරසුන් සහ රසසුන් පෙළ බවට පත් වෙනවා කියලා කියනවා. කිසිම අර්ථයකුත් නැහැ, කිසිම රසයකුත් නැති දේවල් බවට පත් වෙනවා. වර්තමාන මුද්‍රිත ගුවන්විදුලි රූපවාහිනී සමාජ මාධ්‍ය සංදේශවල ඇති බහුතරයක මේ தත්ත්වය අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අපිට පැහැදිලිව මේ தත්ත්වය හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ප්‍රතිනිෂ්පාදන තාක්ෂණ කලා සහ sannivedana සංදේශ සාම්ප්‍රදායික ශේෂ්ත්‍රයෙන් ඉවත් කරලා ඒකේ අද්විතීය භාවය සහ ගුණාත්මක භාවය අහිමි කරලා ඒක ජන හා ප්‍රාථමික දෙයක් බවට පත් කිරීම මාධ්‍ය සංස්කෘතිය මගින් සිද්ධ කරනවා කියලා අපිට කියන්නට පුළුවන්. ප්‍රතිනිෂ්පාදන තාක්ෂණය කලා සහ sannivedana සංදේශන සාම්ප්‍රදායික ශේෂ්ත්‍රයෙන් ඉවත් කරලා ඒකේ අද්විතීය භාවය හා ගුණාත්මක භාවය අහිමි කරලා ඒක ප්‍රාථමික දෙයක් බවට පත් කරලා තියෙනවා කියලා අපි කියනවා. එතකොට මාධ්‍ය සංස්කෘතියේ මූලික ලක්ෂණය වෙන්නේ පෞද්ගලික සතුටේ, ප්‍රීතියේ, වින්දනයේ, පාරිභෝජනයේ සිට ප්‍රාථමික පරිභෝජනයේ විහිදිලා ගියපු බහුවිධ ස්වරූප සහ ශෛලීන් බවට පත් වෙනවා මේ මාධ්‍ය සංස්කෘතිය. විශේෂයෙන්ම සමකාලීන අර්ථයෙන් මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ මාෂල් මැක්ලුහන් ඉදිරිපත් කරන සුවිශාල දායකත්වයක් තුලින් තමන්ගේ අදහස්. ඔහු මාධ්‍ය සංස්කෘතිය සංකල්පය නිර්මාණය කිරීමට ප්‍රබල කාර්යභාරයක් සිද්ධ කළපු පුද්ගලයෙක් මාෂල් මැක්ලුහන්. ඔහු තමන්ගේ සංකල්පය තුළ තමන්ගේ මතය තුළ ඉදිරිපත් කරනවා සංස්කෘතිය සංකල්පය නිර්මාණය කිරීමෙහිලා එය පෝෂණය කිරීමෙහිලා විශාල සංකල්පීය දායකත්වයක් සපයපු මේ මාෂල් මැක්ලුහන් ප්‍රථම වරට මාධ්‍ය හා සමාජයේ මාධ්‍ය සහ සංස්කෘතිය, මාධ්‍ය සහ සංදේශ, මාධ්‍ය සහ අර්ථ සහ මාධ්‍ය සංදේශ සංජානනය ආදී පිළිබඳ පුළුල් ආකාරයකට මේ සංකල්ප විග්‍රහ කරලා තිනවා. මාෂල් මැක්ලුහන් කියනවා මාධ්‍ය සංස්කෘතික සංකල්පයට අනුව එය මුළු මානව ශිෂ්ටාචාරයේ ප්‍රධාන අවධි 3කට බෙදා දක්වන්න පුළුවන්. 1. ප්‍රාග් ලිඛිත සංස්කෘතික අවධිය. 2. ලිඛිත මුද්‍රිත සංස්කෘතික අවධිය සහ දෘශ්‍ය සංස්කෘතික අවධිය තමයි මේකට ඇතුළත් වෙන්නේ. මාෂල් මැක්ලුහන්ගේ මධ්‍ය සංස්කෘතිය පිළිබඳ සංකල්පය පුළුල් ස්වභාවයක් ගන්නවා. ඒකට මිනිස් ක්‍රියාකාරීත්වය ආධාරක වෙනවා. සියලුම මාධ්‍ය ඇතුළත් වෙනවා. මේ මාධ්‍ය නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. ඒකට මිනිසාගේ බාහිර ප්‍රචාරණයක් විහිදීමක් දිගුවක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. මිනිසාගේ දේහයේ පංචේන්ද්‍රයන්ගේ සංවේදනවල සහ ශක්්‍යතාවල ඍජු තාක්ෂණික ප්‍රසාරණයක් සහ ව්‍යාප්තියක් ලෙස සිදුවීමට සමගාමීව ඒවා මිනිසාගෙන් ඉවත් වෙලා ආරෝපණය වෙලා ඒවා මිනිසාට බාහිර බලවේගයක් විදිහට ක්‍රියා කරනවා. මේ ආකාරයට මාධ්‍ය සංස්කෘතියේ මිනිසා අන්‍යාක්‍රමණය මාෂල් මැක්ලුහන් කියනවා අංග ඡේදනය කියලා. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ඍජු තත්ත්වය නැතිලා ගිහිල්ලා මාධ්‍ය තුලින් මනුස්සයින්ට සිද්ධ වෙන දේ, මාධ්‍ය තුලින් මානවයාට සිද්ධ වෙන දේ මාෂල් මැක්ලුහන් කියනවා අංග ඡේදනය කියලා කියනවා. නූතන sannivedana තාක්ෂණයේ දියුණුවත් සමගම ලෝකයේ හැකිලෙනවා කියලා ඉදිරිපත් කරේ මාෂල් මැක්ලුහන් තමන්ගේ සංකල්පයන් තුළ. මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ පවතින ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මික වටිනාකම් වල සමස්තය. ඒ වගේමයි ඒවා සමාජය තුළ ප්‍රතිනිෂ්පාදනයට සහ ක්‍රියාත්මක වීමට ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු පද්ධතිය හා ක්‍රමයේද ඇතුළත් වෙනවා. මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ පුද්ගලයා සමාජානුයෝජනය කිරීම සඳහා සමාජ මතයේ හැඩගැස්වීම සඳහා උපකාරී වන මානව සංහතිය විසින් සංස්කෘතික ඓතිහාසික පරිණාමයේ ප්‍රගමනයේදී යොදා ගන්නා ලද ගොඩනගා ගන්නා ලද තොරතුරු sannivedanaත්මක මාධ්‍යයන්ගේ සම්ප්‍රේෂණ ස්වභාවය. මාධ්‍ය සංස්කෘතිය තවත් ආකාරයකට අර්ථයක්
ඉදිරිපත් කළොත් එහෙම අපි කියනවා විවිධ මහද්වීප සහ රටවල් අතර මෙන්ම පුද්ගලයා සහ සමාජය අතරද රාජ්‍ය සහ සමාජය අතරද සක්‍රියව ක්‍රියා කරන තොරතුරු sannivedanaත්මක මාධ්‍යයන්ගේ සමස්තය තමයි මාධ්‍ය සංස්කෘතිය කියන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මාධ්‍ය සංස්කෘතිය තොරතුරු යුගයේ සංස්කෘතියේ සුවිශේෂී ප්‍රභේදයක්. ඒ අනුව අපි කියනවා මාධ්‍ය සංස්කෘතියට තොරතුරු නිෂ්පාදනයේ සංස්කෘතිය, තොරතුරු සම්ප්‍රේෂණයේ සංස්කෘතිය, තොරතුරු සංජානනයේ සංස්කෘතිය, තොරතුරු අවබෝධ කර ගැනීමේ සංස්කෘතිය, තොරතුරු පරිහරණයේ සංස්කෘතිය, තොරතුරු ඇගයීමේ සංස්කෘතිය, තොරතුරු සංදේශ නිර්මාණකරණයේ සංස්කෘතිය වගේ දේවල් ඇතුළත් වෙනවා කියලා අපි කියනවා. මාධ්‍ය පාදකව සිදුවන සමස්ත මානව ක්‍රියාවලිය අපි කියනවා මාධ්‍ය සංස්කෘතිය කියලා. මාධ්‍යයට පුළුවන් නම් රටක සමාජයේ සංස්කෘතිය පාලනය කරන්න අපි කියන එකට මාධ්‍ය සංස්කෘතිය කියලා. රටක තියෙන ප්‍රධාන සංස්කෘතිය පාලනය කරමින් මාධ්‍යයට පුළුවන් නම් ඉස්මතු වෙන්න අපි ඒකට කියනවා මාධ්‍ය සංස්කෘතිය කියලා. මේ මාධ්‍ය සංස්කෘතිය විසින් රටක තියෙන සංස්කෘතිය යටපත් කරනවා. හැබැයි අපි දන්නවා ඇතැම් රටවල එහෙම තමන්ගේ සංස්කෘතිය මාධ්‍යයට යටපත් කරන්නට බෑ. උදාහරණ මැද පෙරදිග ඉස්ලාමීය රටවල්. අපි ඊළඟ මාතෘකාවට එනවා. ගෝලීය සංස්කෘතිය ග්ලෝබල් කල්චර්. මානව වර්ගයාගේ සමාජ පරිණාමයේ වර්තමානයේ වන විට ගෝලීය මට්ටමක් දක්වා වර්ධනය වෙලා තිනවා. ගෝලීයකරණය වර්තමාන මිනිසාගේ ජීවිතයේ සියලුම ශේෂ්ඨ ස්පර්ශනය කරනවා. ගෝලීයකරණය ගෝලීය සම්ප්‍රදාය මුලින්ම 1981 දී ජෝන් මැක්ලීන් කියන පුද්ගලයා තමයි ඉදිරිපත් කරන්නේ. ගෝලීය සංස්කෘතිය කියන අදහස 1985 රොබර්ට්සන් කියන චින්තකයා විසින් ඉදිරිපත් කරනවා. ගෝලීයකරණයේ මූලික වශයෙන් ආර්ථික ක්‍රියාවලියක්. ඒක නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සම්බන්ධතාවල ලෝක පරිමාණ ව්‍යාප්ත වීම සහ සියලු ජාතික ප්‍රාදේශීය නිෂ්පාදන මාදිලි අභිබවා පාරජාතීය බහුජාතීය සමාගම්වල ක්‍රියාකාරීත්වය මගින් ලෝකය පුරා විසිරී පවතින ආර්ථික ක්‍රියාකාරකම් ඒකීය සමස්තයක් විදිහට ඒකාබද්ධ කරලා මෙහෙවන එකට අපි කියනවා ගෝලීයකරණය කියලා. ඊළඟට අපි කියනවා ආර්ථිකයේ ගෝලීයකරණයට සමගාමීව දේශපාලනයේ සංස්කෘතියේ අධ්‍යාපනයේ සහ මාධ්‍ය ආදී මානව ක්‍රියාකාරීත්වයේ සියලුම ශේෂ්ඨ ගෝලීයකරණයට ලක්වීම අද්‍යතන මානව සමාජ පරිණාමයේ ප්‍රබල ප්‍රවණතාවයක් විදිහට අපි හඳුනා ගන්නවා. මානව සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන්නේ ගෝලීය උපරි සමාජය, ග්ලෝබල් සුපර් සොසයිටි කියන එකට අපි කියනවා ඒකට අයිති උපරි ආර්ථිකය, උපරි රාජ්‍ය, උපරි දෘෂ්ටිවාදී, උපරි සංස්කෘතිය, උපරි මාධ්‍ය සංස්කෘතිය බලපෑමට ආධිපත්‍යයට නතුවීම සමකාලීන ගෝලීය වර්ධනයේ විශේෂත්වය. අද තියෙන්නේ ජාතිකාර්ථිකයක් නෙවෙයි ගෝලීය ආර්ථිකය. අද තියෙන්නේ දේශීය සංස්කෘතියක් නෙවෙයි ගෝලීය සංස්කෘතියක්. අද තියෙන්නේ දේශීය ආහාර රටාවක් නෙවෙයි ගෝලීය ආහාර රටාවක්. මේවා අපි පුළුල්ල කතා කරලා තියෙන මාතෘකා. ඔබට මතක ඇති. සුද්ද පාන් පෙත්ත අරගෙන සැන්ඩ්විච් කරලා ඒක ඇතුලේ මස් වර්ග, මාළු වර්ග, අල වර්ග, එළවලු වර්ග තියලා සැන්ඩ්විච් කරලා කනවා. අපි පාන් රාත්තල දෙකට කපාගෙන හොද්දේ ඔබාගෙන කනවා. මතක ඇති. එතකොට අද වෙනකොට තියෙන්නේ හැබැයි අද අපි දේශීය ආහාර කියන සංස්කෘතිය ගත්ත ආහාර සංස්කෘතිය මේකෙත් සලකා බැලුවොත් හොඳටම පැහැදිලි කරගත්ත හැකි මේකට අදාළ කතන්දරේ. අද වෙනකොට තියෙන කෙටි ආහාර විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මිනිස්සුන්ට බෝනවන රෝග විශාල වශයෙන් වැළඳමින් පවතිනවා. එතකොට මේ தත්ත්වය තුළ අපි දන්නවා අපේ දේශීය දේවල් කොහොමද යටපත් වෙලා ගෝලීය සංස්කෘතීන්, ගෝලීය ලක්ෂණ අපේ රටවල් වලට ආක්‍රමණයක් විදියට එන්නේ කියන එක. හැබැයි අපේ රටවල් වල තියෙන හොඳ දේවල් කවදාවත් ගෝලීයකරණය තුලින් බටහිරට යන්නේ නැහැ. ගෝලීයකරණය කියන එක අවසාන ප්‍රතිඵලය තමයි බටහිර සංස්කෘතික ලක්ෂණ පෙර දිගට ව්‍යාප්ත වීම. ඒක හොඳින් හරි නරකින් හරි බලහත්කාරයෙන් හරි උපක්‍රමශීලීව හරි සිද්ධ වෙනවා කියන එක තමයි අපි මේකෙදි මතක් කරගන්න ඕන. පාරට බැස්සොත් එහෙම පේනවනේ තරුණයින්ගේ විලාසිතා හිපොප් කියයි, අරක කියයි, මේක කියයි, රෙගේ කියයි. ඒ මොනවා ඉදිරිපත් කළත් සම්පූර්ණ තියෙන්නේ මේ ගෝලීය සංස්කෘතියක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් මේ ගෝලීය සංස්කෘතියට අනුගත වෙච්ච දරුවන්ට උගන්වන එක තමයි අපි කරන දේ. හරි. අපි ඊළඟ කොටසට අපි යමු. මේ සංස්කෘතිය මූලික වශයෙන් සාම්ප්‍රදායික ජන සංස්කෘතිය හා ජාතික සංස්කෘතික ප්‍රභේදවල ප්‍රතිවිරුද්ධතාවයන් ඇති කරගන්නවා මේ ගෝලීය සංස්කෘතිය. සමකාලීන සංස්කෘතික ගෝලීයකරණයේදී යථාර්ථවාදීව සිදුවෙන්නේ අධිරාජ්‍යවාදී ආකෘතියක් ක්‍රියාත්මක වීම.
නිදර්ශනයක් විදිහට බොහෝ ජාතික රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ ගෝලීය උපරි සමාජ නියෝජනය කරන පාරජාතික සමාගම් එහෙම නැත්නම් බහුජාතික සමාගම් වල නිෂ්පාදන. කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා, sannivedana මාධ්‍ය ගත්තොත් එහෙම Google මේ සියලුම දේවල් බහුජාතික සමාගම් අපිව ආක්‍රමණය කරලා තියෙනවා. අපිට ඒ ආක්‍රමණයෙන් ගැලවෙන්නට බෑ. ගෝලීය තොරතුරු ප්‍රවාහයෙන් 85%ක් පමණ ගෝලීය උපරි සමාගම් 5කට තමයි අයිති වෙලා තියෙන්නේ. ලෝකේ තියෙන සමාගම් 5කට තමයි මේ වෙළඳ දැන්වීමෙන් 85%ක් අයිති වෙලා තියෙන්නේ. අපිට තේරෙනවා ගෝලීයකරණය කියන්නේ කොච්චර ප්‍රබලද කියන එක. ගෝලීය සංස්කෘතිය ලෝකයේ දැවැන්ත වෙළඳ දැන්වීම් සමාගම් 10න් 9ක්ම ඈත් වෙන්නේ උතුරු ඇමරිකානු සමාගම් වලට. වෙළඳ දැන්වීම් බලහත්කාරයෙන් ලෝකයට ආරෝපණය කරන්නේ බටහිර ජන සංස්කෘතියේ ප්‍රමිතීන්, යුරෝපා ප්‍රමිතීන්, බටහිර ආකෘති, ඇමරිකානු වර්ග වගේ සියලු ජාතික සංස්කෘතිය, සිනමාව, සාහිත්‍ය, රූපවාහිනී සංස්කෘතිය, ප්‍රාසංගික කලා, ලේඛන, නිර්මාණ සියලුම දේවල් ඇතුළත් වෙලා තිනවා. ලෝකේ වඩා ජනප්‍රිය චිත්‍රපට 100න් 88ක්ම ඇමරිකානු ඒවා. ලෝකෙ පුරා රටවල ආනයනය කරන රූපවාහිනී වැඩසටහන් අතුරින් 75%ක් ඇමරිකානු වැඩසටහන්. හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය කරලා අද වෙනකොට බලන්න රෙස්ලින් ව්‍යාප්තිය කොහොමද කියලා. රෙස්ලින් කියන්නේ ලොකු ව්‍යාපාරයක්. රෙස්ලින් තුලින් විශාල ප්‍රමාණයේ මුදල් උපයනවා ඇමරිකානු සමාගම් ලෝකේ පුරා ඉන්න රටවල් වලින්. ඊළඟට රෙස්ලින් බලලා ළමයි ඉස්කෝලේ ආපුවාම ඒකේ කරදරේ විඳින්නේ අපිම තමයි. සංස්කෘතිය ගෝලීයකරණය මගින් සියලුම ජාතික සංස්කෘතින් වලට ආවේනික වූ ආහාර සංස්කෘතිය, භාෂා භාවිතය, විලාසිතා, අධ්‍යාපන සංස්කෘතිය, ජාතික චින්තන සංස්කෘතිය වගේ දේවල් තර්ජනයට ලක් වෙනවා. ගෝලීය ජන සංස්කෘතිය පැතිරීම හින්දා සියලු ජාතික සංස්කෘතීන් ඒකාකාර වීම හා සමජාතීකරණය වීම ගෝලීය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. සමකාලීන සංඛ්‍යාංක තාක්ෂණික පදනම මත ජාලගත සංඛ්‍යාංක ව්‍යුහ මත වර්ධනය වන සමකාලීන ගෝලීය සංස්කෘතික වර්ධනයේ මූලික ප්‍රතිවිරෝධතාව ස්ථානගත වන්නේ ගෝලීය උපරි සමාජය සහ ජන සංස්කෘතිය සහ ජාතික සමාජවල ජාතික ජනවාර්ගික සංස්කෘතික අනන්‍යතා විශේෂතා අතර. අද වෙනකොට සංඛ්‍යාංක තාක්ෂණය ලෝකයේ රටවල් වල තියෙනවා නාලිකා. අපේ රටේ තියෙනවා නාලිකා. අද මේ සංඛ්‍යාංක තාක්ෂණය අපේ රටේ තියෙනවා සංඛ්‍යාංක. අපි මේ සංඛ්‍යාංක වල තමයි අපි විකාශන කටයුතු සිද්ධ කරන්නේ. අද වෙනකොට මේ සංඛ්‍යාංක වැඩක් වෙලා තියෙනවා. අද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සැටලයිට් ටීවී වලින් ලෝකෙම ආක්‍රමණය කරලා තියෙන්නේ මේ ගෝලීය සංස්කෘතිය හරහා. එතකොට මේ සංඛ්‍යාංක තාක්ෂණය කියන ඒවාම අද යටපත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. අද අපි ටීවී බලන්න අපේ ෆෝන් එකෙන් Google වලින් තමයි බලන්නේ. අද අන්තර්ජාලය තමයි ප්‍රබල වෙලා තියෙන සංඛ්‍යාංක තාක්ෂණයට වඩා. මේ ගෝලීයකරණය තුල හොඳක් තියෙනවා, නරකක් තියෙනවා, අවඩක් තියෙනවා, වැඩක් තියෙනවා, හොඳ ලක්ෂණක් තියෙනවා, නරක ලක්ෂණක් තියෙනවා. මේ හැම දෙයක්ම අපි විමර්ශනාත්මකව බලන්න ඕන මේ පාඩම තුල. සමකාලීන ගෝලීය ජන සංස්කෘතික සම්ප්‍රදායට සංස්කෘතිය උරුම වෙනවා ආවේනිකව භූගෝලීය කාලාවකාශවල ප්‍රමාණය නැති වෙලා යනවා. කියන්නේ දැන් අපිට පණිවිඩයක් කවන්න ඉස්සර රටලියුම් කියලා જાතියක් කිව්වා මතක ඇති. දැන් රටලියුම් කියලා જાතියක් නැහැ. කුවේට් වල ඉන්න කුමාරි අක්කා අපිත් එක්ක අන්තර්ජාලය ඔස්සේ තමයි අපිට සින්දු කියන්නේ. ඉස්සර වගේ නම් කුමාරි අක්කා කියන කෙනා අපිට හොයාගන්න හම්බෙන්නෙත් නැහැ. එතකොට තේරෙනවා ඇති මේ ගෝලීය ජන සංස්කෘතිය තුල වෙලා තියෙන දේ. කුවේට් වල ඉන්න කුමාරි අක්කා අපිට සින්දු කියනවා. අපි කුමාරි අක්කගේ සින්දු බලගෙන ඉන්නවා. එතකොට දැන් මේ ගෝලීය සංස්කෘතියත් එක්ක සිද්ධ වෙලා තියෙන දේ තමයි ඒකෙදි කියන්නේ. අපේ ඥාතියෙක් විදේශගත වෙලා ඉන්නවනම් එයා දැන් ඉස්සර වගේ ලියුම් ලියන්නේ. එයා අපිට වයිබර් තාක්ෂණය ඔස්සේ එහෙම නැත්නම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපිට කතා කරනවා. අපිට රූපෙත් පේනවා. එයා ඉන්න තැන ආයතනෙත් අපිට පෙන්වනවා. අපිත් මෙහෙ තියෙන ඒවා එයාට පෙන්වනවා මේ ලංකාවට වෙලා තියෙන දේ කියලා. එතකොට අපි කියනවා පුද්ගලයා ගෝලීය ජාලගත අවකාශය තුල විවෘත වෙලා තියෙනවා. අන්තර්ජාල sannivedana සංස්කෘතියේ නියමයන්ට යටත් වෙලා තියෙනවා පුද්ගලයා විසින්. පුද්ගලයා අද අන්තර්ජාලය ගෝලීයකරණය කියන සංකල්පේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි මේකදී අපි අවසාන වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන් වන්නේ. අපි ඊළඟ මාතෘකාව විදිහට කතා කරන්නට යන්නේ අන්තර් සංස්කෘතික අධ්‍යයනය. අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියන එක මොකක්ද? සීතල යුද්ධය පැවතිලා තිබ්බ කාලේ සීතල යුද්ධය කියලා කියන්නේ රුසියාව සහ ඇමරිකාව ඒ කාලේ තිබිච්ච යුද්ධය.
ඒගොල්ලෝ යුද්ධ කරේ නෑ එලිපිට. නමුත් සීතල යුද්ධය එක්කෙනෙක් හඳට යනකොට අනික එක්කෙනා අඟහරු හොයාගෙන යනවා. ඒ වගේ තිබුණා. න්‍යෂ්ටික තාක්ෂණය දැන් අදත් තියෙනවා ලෝකයේ සීතල යුද්ධයක්. කොරියාව, චීනය, ඇමරිකාව, රුසියාව වගේ රටවල සීතල යුද්ධයක් තියෙනවා. එතකොට අපි ගන්නවා ඇමරිකානු ව්‍යාපාරිකයින්, දේශපාලකයින්, රාජ්‍ය සේවා නිලධාරීන්, වෙනත් රටවල ජාතීන්, ජන සංස්කෘතීන්, ජන වර්ග සමග වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඒ සංස්කෘතීන් සම්ප්‍රදායන් දැනගැනීමේ, අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවය දැඩි විදියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දැනෙන්නට පටන් ගන්නවා. 1947 දී රජය මගින් විදේශ සේවා ආයතනය ආරම්භ කරනු ලැබුවා. එම ආයතනය විසින් අන්තර් සංස්කෘතික, හරස් සංස්කෘතික, අන්තර් වාර්ගික සංස්කෘතික sannivedane වගේ ශේෂ්ත්‍රවල වර්ධනය සහ ව්‍යාප්තිය සඳහා විශාල මේවරක් කළා. විශේෂයෙන්ම අන්තර් සංස්කෘතික sannivedane කියලා සංකල්පයක් උපත ලැබුණා 1954. එඩ්වඩ් ටී හෝල්, ජෝර්ජ් එල් ට්‍රෙගර් යන පර්යේෂකින් දෙදෙනා තමයි පළ කරන්නේ සංස්කෘතිය sannivedane ලෙස ආකෘති සහ විශ්ලේෂණය කියන කෘතිය. ඊට පස්සේ එඩ්වඩ් ටී හෝල් 1950 දී පළ කළ නිහඬ භාෂාව The Silent Language කියන කෘතියෙන් අන්තර් සංස්කෘතික අධ්‍යයන ශාස්ත්‍රයේ ගැඹුරට අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා. සංස්කෘතීන් වල චර්යාත්මක දෛනික උපපද්ධති අධ්‍යයනය කිරීම කෙරෙහි සංස්කෘතික වේදීන්ගේ වැඩි අවධානයක් යොමු වුණා කියලා අපි කියනවා. මිනිසා පුද්ගලයා අවට ලෝකයට අනුවර්තනය කරගන්න ප්‍රධාන උපකරණය තමයි අන්තර් සංස්කෘතික අධ්‍යයනය. අන්තර් සංස්කෘතික sannivedana අධ්‍යයනය යනු විවිධ ජාතික සංස්කෘතීන් වලට අයත් sannivedana ක්‍රියාවලිය සහභාගී වන පාර්ශව දෙකක් අතර පවතින හුවමාරු වන අන්‍යෝන්‍ය අවබෝධය කියලා අපි කියනවා. මානව වර්ගයාට හැමදාම Tamanගේ සංස්කෘතිය විතරක් නෙවෙයි අනික් සංස්කෘතීන් දැන හඳුනා ගැනීම කුතුහලයකුත් තියෙනවා. විවිධ මානව කණ්ඩායම් අතර සංස්කෘතික හැසිරීම් රටා සංකල්ප පිළිබඳව සොයා බලන්නට මානවයා ඇත්තෙන්ම කැමති. වත්මන් යුගයේ වෙනකොට මේ ඇතම් සංස්කෘති උසස් විදියට දකිනවා, ඇතම් සංස්කෘති පහත් විදියට සලකනවා. ඇතම් සංස්කෘතීන් වල වටිනාකම් උසස් කියලා කියනවා, ඇතම් සංස්කෘතීන් වල වටිනාකම් පහත් කියලා සලකනවා. මේක සාපේක්ෂයි. කෙසේ වුවත් අපි කියනවා මේ පසුබිම තුළ සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කරන්න ඕන කියලා කතිකාවතක් ගොඩනගෙනවා. සංවාද වගේම පර්යේෂණ අධ්‍යයනයන්, න්‍යායන් බිහි වෙනවා. මේ බිහිවීමත් එක්ක මේ විෂයේ වර්ධනයට හේතු වෙනවා. විවිධ සංස්කෘතීන් දරාගෙන ජීවත් වන මිනිසා එක්ක බැඳිච්ච අප්‍රමාණ සංස්කෘතික ප්‍රකාශනයන් සමුදායක් පවතිනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් මානව සම්බන්ධතාවයන් හා sannivedana අතර පවතින සුවිශේෂතා හඳුනා ගැනීම හැකියාව පවතිනවා. අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ සංස්කෘතීන් පිළිබඳ සමීපව අධ්‍යයනය කරන්න සිද්ධ වෙලා තිනවා. ආර්ථික, සමාජීය, දේශපාලන ගවේෂණ කටයුතු සඳහා සංස්කෘතියෙන් සංස්කෘතියට ඒවායේ වෙසෙන මිනිස්සු හුවමාරු වෙනවා. මිනිස්සු එහාට මෙහාට ගමන් කරනවා. එතකොට මේ සංස්කෘතීන් වල සුවිශේෂතා අපට හඳුනාගත හැකි වෙනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් sannivedana ශබ්දාකාරයේ දක්වන මුලින්ම මානව විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ කාර්යභාරයක් වුවද මෑතකදී සිට සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කිරීම sannivedana විශේෂේත්‍රයට එක් වෙලා තියෙනවා කියලා. sannivedana විශේෂේත්‍රයේදී ඒ විවිධ සංස්කෘති තුලනය කිරීම යනුවෙන් හඳුන්වන්න ඕන. මේක අධ්‍යයනය කිරීම අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියලා කියනවායි කියලා සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා ඉදිරිපත් කරනවා. ඒ අනුව එක් සංස්කෘතියක් අධ්‍යයනය කිරීමෙන් හඳුනා ගන්න පුළුවන් සාර ධර්ම, මානව චර්යාවන්, ජන සංස්කෘතිකාංග වෙනත් සංස්කෘතියක් තමක සසඳන්න බෑ. එක සංස්කෘතියක පිළිගන්න දේ තවත් සංස්කෘතියක පිළිගන්නේ නැහැ, එක්ක ආගන්තුකයි. අපි දන්නවා අපි හැම වෙලේම බටහිර වෛද්‍ය විද්‍යාව තමයි පිළිගන්නේ. දේශීය වෛද්‍ය විද්‍යාව තුළ තියෙන දේවල් අපි පිළිගන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් වෛද්‍යවරු ඉන්නේ ඈත ගම්දනව් වලින් ආපු වෛද්‍යවරු තමයි ඉන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කරන රජයේ රෝහල් වල. නමුත් ඒගොල්ලෝ කොත්තමල්ලි දන්නේ නැහැ වගේ තමයි ඉන්නේ. ඇයි? මේ තියෙන සංස්කෘතියේ ස්වභාවය, බටහිර සංස්කෘතිය පෙරදිග සංස්කෘතියින් ආක්‍රමණය කරන ආකාරය. ඒ ආක්‍රමණය කරාට පස්සේ අපි බටහිර සංස්කෘතියේ ගොදුරක් බවට පත් වෙනවා. හැබැයි අපේ තියෙන හොඳ දේවල් බටහිරට යන්නේ නැහැ. අපේ තියෙන හොඳ දේවල් පුළුවන් තරම් විනාශ කරන්න තමයි බටහිර සංස්කෘතිය උත්සාහ කරන්නේ. මයිතා කෙටියෙන් නිශ්චිතව පමණයි කතා කරන්නේ. sannivedana තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් එක්ක රටවල් ජාතික සංස්කෘති සමීප වෙනවා. අද අපි දන්නවා ඉන්දියාවේ විදිහට තමයි ලංකාවේ මිනිස්සු, ලංකාවේ ගෑනු ළමයි විශේෂයෙන්ම ඉන්න කැමති.
හින්දි මොඩල් එකට. දැන් පාරට බැස්සොත් එහෙම එක මොඩල් එකේ කට්ටිය බලාගත්ත හැකි අපිට. ඇමරිකන් කාරයෝ වගේ අය ඉන්නවා, ඕස්ට්‍රේලියන් කාරයෝ වගේ අය ඉන්නවා, සුද්දෝ වගේ අය ඉන්නවා, අප්‍රිකන් මූණු දකින්න පුළුවන් වෙනවා, චීන ජාතිකයෝ වගේ අය ඉන්නවා. එතකොට මේ සිංහල ජන සමාජය තුළ මේ අපේ සංස්කෘතිය තුළ විවිධ දේවල් තියෙනවා. ඇඳුම් පැළඳුම් ගත්තොත් එක විදිය. නමුත් සමහර සංස්කෘතින් වල ඔබ දන්නවා මැද පෙරදිග ඉස්ලාමීය රටක් ගත්තොත් එහෙම ඒ ඉස්ලාමීය රටක සංස්කෘතිය එකම විදිය. යුරෝපා රටක් ගත්තොත් ඒගොල්ලන්ගේ සංස්කෘතියත් එහෙම තමයි. නමුත් මේ පෙරදිග ආසියාතික රටවල් වල මේ සංස්කෘතිය හඳුනාගත හැකි වන්නේ ඔය ආකාරයට. මේ සංස්කෘතින් පිළිබඳව අධ්‍යයනය කිරීම, අවබෝධ කර ගැනීම, විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමට අපිට මඟ පෙන්වනවා. පුරුදු විදියට මම ඔබට ඉදිරිපත් කරන මේ පාඩම් කොටසේ තියෙන ඇගයීම. 1. විවිධ සංස්කෘතික ප්‍රභේද පිළිබඳ ඒවාට ආවේනික සුවිශේෂ ලක්ෂණ ඇසුරෙන් වෙන්වෙන්ව පැහැදිලි කරන්න. 2. සංනිවේදන ශේෂ්ත්‍රයේ නව ප්‍රවණතාවයක් ලෙස අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ වැදගත්කම නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. ඔන්න ඔය ආකාරයට තමයි අපි ඉදිරිපත් කරන්නේ මේ පාඩම් කොටසේ එන ඇගයීම. අපි ඊළඟ මාතෘකාවට යනවා. මොකක්ද ඊළඟ මාතෘකාව? සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යන්ගේ බලපෑම. සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යන්ගේ බලපෑම. සංස්කෘතිය මාධ්‍ය සහ සංනිවේදනය කියන එක වෙන් කරන්න බෑ. එකට බැඳිච්ච ප්‍රපංච ත්‍රිත්වයක්. නූතන යුගයේ දක්වා සංස්කෘතිය සහ සංනිවේදනයේ සාම්ප්‍රදායික මාධ්‍යත් එක්ක පුළුල් සම්බන්ධතාවයක් පවත්වනවා. සාම්ප්‍රදායික මාධ්‍ය පද්ධතිය සංස්කෘතිය සංනිවේදනයේ වර්ධනයට ප්‍රබල මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවා. නූතන යුගයේදී මුලින්ම පුවත්පත් සංගරා බිහි වෙනවා, ඡායාරූපකරණයේ, සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනිය මේ බිහි වෙලා අන්තර්ජාලයත් එක්ක අතත්ත්‍ය සංනිවේදනය ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. වර්තමානයේ ජනමාධ්‍ය සමාජයේ මානසිකත්ව පැතිකඩ කරේ, ජන විඥානය කරේ, සමාජ විඥානය කරේ පුළුල්ව බලපාලා තියෙනවා. අද ටීවී එකේ කියන ඒවා තමයි අපි කරන්නේ. පුද්ගල පෞරුෂය හැඩගැස්වීමට සමාජය කෙරෙහි ජනමාධ්‍ය අතිශය තීරණාත්මක විදියට බලපානවා. සමකාලීන ලෝකයේ තොරතුරු ප්‍රවාහ කොතෙක් දුරට විවිධත්වයකින් සමන්විත වෙනවද කියන එක තේරුම් ගන්න නම් අපි කියනවා තනි පුද්ගලයෙකුට පමණක් නෙවෙයි විශේෂඥයන්ට පවා මේක දුෂ්කරයි. ඒකින්ද තොරතුරු ප්‍රවාහයට නතුවන්නන් වෙත සිදුවන බලපෑම අතිමහත් කියලා අපි හඳුනා ගන්නවා. වර්තමානයේ ජනමාධ්‍ය කියලා කියන්නේ මිනිසුන්ගේ මානසික හා සමාජ තත්ත්ව කෙරෙහි බලපාන බල සම්පන්න සාධකයක්. විශේෂයෙන් තරුණ ශිෂ්‍ය සහ ළමා මානසිකත්වයට සහ ඔවුන්ගේ චර්යාවලට සිදුවන බලපෑම ප්‍රබල වෙනවා. මේ බලපෑම ධනාත්මක වගේම ඍණාත්මක, යහපත් වගේම අයහපත්, සක්‍රිය මෙන්ම නිෂ්ක්‍රීය වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යතන තොරතුරු සහ සංනිවේදන ක්‍රියාකාරීත්වයේ තාක්ෂණික පද්ධතිය ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක් වීමද ව්‍යාපාරික අභිසාරීකරණය ජනමාධ්‍ය එහි අන්තර්ගතයන් පුද්ගල සහ සංස්කෘතික විඥානය කෙරෙහි බලපානවා, ප්‍රබල වශයෙන් බලපානවා. හොඳ හෝ නරක මානවයාගේ ආරම්භයේ සිටම ඓතිහාසික වශයෙන් නැති වූ විවිධ මාධ්‍ය පුද්ගල සමාජය කෙරෙහි බලපාලා තියෙනවා. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ අනුව සාම්ප්‍රදායික මාධ්‍යයේ බලපෑමට වඩා නූතන ජනමාධ්‍ය ප්‍රබල වශයෙන් මිනිස්සෙන්ට බලපානවා, මානවයාට බලපානවා. පශ්චාත් නූතන යුගයේ ක්‍රියාත්මක වන නව මාධ්‍ය, අද වෙනකොට පශ්චාත් නූතන යුගයේ තියෙන නව මාධ්‍ය මේ බලපෑම ජනමාධ්‍ය වලටත් වඩා ප්‍රබලයි කියලා අපි හඳුනා ගන්නවා. අද වෙනකොට පේනවනේ TikTok වීඩියෝ තියෙනවා, YouTube එකේ විවිධ වීඩියෝ තියෙනවා, මොහොන පොත තියෙනවා, Instagram තියෙනවා. මේ හරහා සිදුවන බලපෑම අතිමහත් කියලා අපි කියනවා. අලුත් වචන එකතු වෙනවා, අලුත් සංස්කෘතීන් එකතු වෙනවා, අලුත් ක්‍රියාවලීන් එකතු වෙනවා, අලුත් සමාජයක් මේ තුල බිහි වෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව සෑම යුගයකම මාධ්‍යවල බලපෑම වෙනස් වෙනවා වගේම ඒ යුගයක පවතින විවිධ මාධ්‍ය ප්‍රභේද සහ ස්වරූපවල බලපෑමේ විශේෂතාවක් දක්නට ලැබෙනවා. සමකාලීන මාධ්‍යයන්ගේ බලපෑම අධ්‍යයනය කිරීමේදී ප්‍රාදේශීය, ජාතික, කලාපීය, ජාත්‍යන්තර සහ ගෝලීය ස්වභාවයන් සහ ප්‍රවණතා පිළිබඳ අපි අවධානය යොමු කරන්නට ඕන. අපි සුපුරුදු පරිදි මේක ඇගයීමට එනවා. මාධ්‍ය පුද්ගලයා සමාජය හා සංස්කෘතිය කෙරෙහි ඉෂ්ටමෙන්ම අනිෂ්ඨාකාරයෙන් බලපානු ලබයි විචාරාත්මකව විමසන්න. ඔන්න ඔය ආකාරයට තමයි අපි පාඩම ඉවර කරන්නේ. පස්වෙනි පාඩම අපි කතා කරගෙන ගියේ
ඔබගේ විෂය නිර්දේශයට අදාළව 12 ශ්‍රේණියට අයත් වන 3 වන වාරයට අයත් පාඩම් කොටසක් තමයි අපි අද කතා කරගෙන ගියේ. මේ දිනවල පවතින තත්ත්වයක් එක්ක ඉස්කෝලේ පටන් ගන්න නැති නිසා 12 ශ්‍රේණියේ දරුවන්ට තියෙන පාඩමක් ඉදිරියට තියෙන පාඩමක් තමයි මේ. අපි පළවෙනි පාඩම් 4 විතරයි 12 ශ්‍රේණියට අවසන් කරලා තියෙන්නේ. ඊළඟට මේ වාරය තුල තියෙන පාඩම් 2 5 සහ 6 පාඩම් දෙකෙන් පස්වෙනි පාඩම තමයි මම මේ නිශ්චිතව ඔබට ඉදිරිපත් කරන්නේ. 13 ශ්‍රේණියේ දරුවන් මේ පාඩම මම පුළුල්ව කතා කරලා තිනවා. 12 ශ්‍රේණියේ දරුවන්ට මේ පාඩම යම් කිසි නොවැටහීමක් තියෙන්නට පුළුවන්. ඒක එහෙම තමයි. නමුත් මම නැවත ඔබට පන්ති කාමරය තුලදී මේක බොහොම සවිස්තරාත්මකව කියලා දෙනවා. මේක මතු පිටින් පොඩ්ඩක් ඔලුවට දාගන්න කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. මේ පාඩම පරිශීලනය කරන්න, මේක අනික් අයට බලන්න, ෂෙයා කරන්න. මේක පිළිබඳ ඔබේ අදහස් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ මට ඉදිරිපත් කරන්න. ඊට අමතරව මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේක subscribe කරන්න, bell icon එකත් click කරන්න කියලා මම ඔබට ආදරයෙන් මතක් කරනවා. මේ වෙලාවේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබ බොහොම උනන්දුවෙන් වැඩ කරන්න ඕන. විභාගය සඳහා නිසි පරිදි මුහුණ දෙන්න, උසස් සාමාර්ථ ලබා ගන්න ඔබ නිවැරදිව මේ කටයුතු ඉෂ්ට කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව කුරුණෑගල නගරයේ 100% ප්‍රතිඵල වාර්තා කරපු අපේ මීඩියා පන්තියේ ගිය වසරේ දිස්ත්‍රික් කුසලතාවයන් රැසක් සමගින් 100% ප්‍රතිඵල වාර්තා කරපු මීඩියා පන්තියේ ප්‍රතිඵල රැක ගන්නට ඔබ මහන්සි වෙන්න කියලා මම ඔබට යෝජනා කරනවා, ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේමයි සුන්දර සරසවි සීනේ සැබෑ කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ පාඩමෙන් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම් වෙනකම් මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.